ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා ඇතුළු පූජකතුමන්ගේ අවසරයි මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. අපේ රටත් අපේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන අසරණභාවය මුදවා ගැනීමේ අභියෝගය අපි ඉදිරිපිට තිබෙනවා. ඒ අභියෝගය ඉතාමත් වැදගත් පියවරක් අද ජාතික විද්වත් සංවිධානය විසින් මේ තරුණ සේවා සභා රංගහලේදී තබා තිබෙනවා. අපි විශ්වාස කරන මේක ඉතාමත් වැදගත් පියවරක්. සහතික වශයෙන්ම ජයග්‍රහණයෙන් කෙලවර කළ යුතු පියවරක්. මා පිළිගන්නවා සමාජයේ බිඳ වැටීමක් තිබෙනවා. කලකිරීමක් තිබෙනවා. විශාල පිරිසක් තමන්ගේ හදවත මා කම්පාවෙන් පුරවගෙන හඬ අවදි නොකරමින් සිටිනවා. ඒ වගේම යම් පිරිසක් අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬ නගමින් සිටිනවා. ඒ කවරක් වුවත් අද පොදු ජනතාවගේ හදවතේ ගැහෙන කැකෑරෙන වේදනාව කුමක්ද? යුක්තිය ඉල්ලා සිටින වේදනාවෙන් වුන් කැකෑරෙනවා. යුක්තිය සමානාත්මතාවය සහ නිදහස. සෑම යුගයකටම ධර්මයක් තිබුණා නම් මේ යුගයේ ධර්මය යුක්තිය සමානාත්මතාවය හා නිදහස. ඉන් බැහැරව කිසිදු මානසීය හෝ අධ්‍යාත්මික ගුණයක් පැවතිය නොහැකිය. යුක්තිය සමානාත්මතාවය හා නිදහසින් බැහැරව මානසීය ගුණාංග කොතනද පවතින්න පුළුවන්කම තිබෙන්නේ? අධ්‍යාත්මික ගුණාංග කොතනද පවතින්න පුළුවන්කම තිබෙන්නේ? එනිසා මේ කොදෙව්ව යුක්තියේ සමානාත්මතාවයේ නිදහසේ කුළුණු මත යලි ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. අපත් ඔබත් බාරගනු ලබන්නේ ඒ අත්හල නොහැකි ශ්‍රේෂ්ඨතම කාර්යභාරය. එතන එක් රැස්වී සිටින ඔබ, මේ වේදිකාවේ ඉන්න අප, මේ සියලු දෙනා මේ උත්තුංග කාර්යභාරය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් මැදිහත් වීමක් කරයි කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. එයි අපේ රට ආර්ථිකම වශයෙන් දැවැන්ත බෙලහීනතාවකට පත් වී තිබෙන රාජ්‍යයක්. අපි අපේ රටේ ආර්ථිකය යලි ප්‍රතිසංවිධාන කළ යුතුව තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මේ ආර්ථිකය යලි ප්‍රතිසංවිධානය කළ යුතු වන්නේ කුමක් වෙනුවෙන්ද? ආර්ථිකය අත්පත් කරගත හැකි වර්ධනයක් අපි අත්පත් කරගන්නේ කුමක් වෙනුවෙන්ද? ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රතිඵල අපේ පරමාර්ථය නෙවෙයි. අපේ පරමාර්ථ කරා ළඟා වෙන්න ආර්ථිකයේ සංවර්ධනය අතිශය වැදගත්. ඒ කියන්නේ අපේ ආර්ථික සැකස්මේ මූලික හරය නියෝජනය කරන්නේ අපේ පරමාර්ථ ආර්ථික සංවර්ධනය නෙවෙයි. හැබැයි අපේ පරමාර්ථ කරා ළඟා වෙන මාවත අත්හල නොහැකි ලෙස ආර්ථික සංවර්ධනයත් එක්ක ගැට ගැසී තිබෙනවා. ඒ වමනාවෙන් අපි මේ ආර්ථිකය යලි ප්‍රතිසංවිධානය කළ යුතුයි. කුමක්ද වමනාව? ආර්ථිකයේ යුක්තිය, ආර්ථිකයේ සමානාත්මතාවය, ආර්ථිකයේ දේහයට නිදහස අපි කැඳවාගෙන ඉන්නේ කෙසේද? මේ ආර්ථික යුක්ති සහගත, මේ ආර්ථික සමානත්වයෙන් පිරී තිබෙනවාද? මේ ආර්ථික නිදහස්ද? නෑ. ආර්ථිකයට අපි මේ ශේෂ්ත්‍ර කැඳවාගෙන ආයුතු තිබෙනවා. අද ග්‍රාමීය ජනතාවගේ විශාල පංගුවක් මේ ආර්ථිකයේ මිනිස් දූවිලි බවට පත් කොට තිබෙනවා.
ආදායමෙන් ජාතික ධනයෙන් පහළම ඉන්න 10%ට හම්බ වෙන්නේ 1.1%. ඉහළම 10% ජාතික ධනයෙන් 38.4ක් භුක්ති විඳිනවා. ආර්ථිකයේ සාධාරණ පංගුව භූමියේ පහළ ග්‍රාමීය ජනතාව වෙත ගලාගෙන නොයාමේ ගැටලුවකට අපි මුහුණ දී තිබෙනවා. තවත් දර්ශකකින් පෙන්눔 කරනවා ඒක පුද්ගල ආදායම $4,300 කියලා වාර්තාවල සඳහන් වී තිබෙනවා. $4,000 ඉක්මවීම මධ්‍ය ආර්ථිකයක් සහිත රටක් ලෙස සංඛ්‍යා දත්තවල එළිදරව් කරනවා. හැබැයි භූමියේ දර්ශක මොකක්ද? ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් තිබෙනවා ජනගහනයෙන් 42%ක දෛනික ආදායම $2කට අඩුයි. දෛනික ආදායම $2කට අඩුයි. ඒ කියන්නේ $730ට වඩා අඩුයි ජනගහනයෙන් 730ක වාර්ෂික ආදායම. ඒක පුද්ගල ආදායම. ඒ නිසා ආර්ථික දේහයට මේ සාධාරණත්වය කැටුවා යුතු නැද්ද? ගෙන ආයුතුව තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ණයගැතිභාවය දිලුඳු භාවයේ පතුලටම හෙළපු මිලියන ගණන් ජනයා අද මහා දැවැන්ත ණයගැතිභාවයකට හිරකොට තිබෙනවා. ආණ්ඩුවේ වාර්තාවල පෙන්눔 කරනවා නිල ආයතන වලින් අපේ ණය ප්‍රතිශතය 61% කියලා. 61% නිල ආයතන වලට ණය වී තිබෙනවා. යාපන දිස්ත්‍රික්කයේ වැඩිම සිවිදි විහානි කර ගැනීම ණය ගැතිභාවය බවට අද වාර්තා වී තිබෙනවා. නම් මේ දිලු ජනය මේ ණයගති ග්‍රාමීය ණයගතිභාවයෙන් අපි මුදවා ගන්නේ කොහොමද? ඒ වගේම නිවාස අපේ නිවාස වලින් 25% සමාවෙන්න. අපේ නිවාස වලින් 10% වර්ග අඩි 250ට වඩා අඩුයි. වර්ග අඩි 250කට වඩා අඩු කාමරයක පවුලක් ගත කරන්නේ කොහොමද ජීවිතේ? අඩි 15යි 15 කාමරයක් ගත්තොත් වර්ග අඩි 225යි. අඩි 17යි 17 වගේ කාමරයක තමයි පවුල් 10%ක් අපේ රටේ නිවාස වලින් 10%ක් තිබෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය අනාරක්ෂිතභාවය විශාල අර්බුදයකට වුන් එලා දමා තිබෙනවා. එනිසා අපි යලි අපේ රටේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. ආර්ථිකයේ ප්‍රතිලාභේ සාධාරණත්වයේ යුක්තිය නගා සිටුවීමේ දිශාවට කුමක්ද කළ යුතු වන්නේ? අපේ රටේ ජාතික ධනයෙන් 52% නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාත. උතුරු මැද පළාත ජාතික ධනයට සම්මාදම් වෙන්නේ 4%කින්. වයඹ පළාත 9%කින්. ආර්ථික වර්ධනය මහා පම්පෝර ගැහුවට ආර්ථික ප්‍රසාරණය තිබෙන්නේ අතිශය පහළ අඩියක. අපේ ජනගහනයෙන් සාතිශය බහුතර ජනතාවක් දිවත් වෙන්නේ ගම් ඇතුලේ ග්‍රාමීය ජනතාව ලෙස. එහෙනම් අපි යලි අපේ රටේ ආර්ථික උපාය මාර්ග සකස් කළ යුතුව තිබෙනවා. ග්‍රාමීය ජනයා ගම තුල තිබලා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? ඒ සඳහා විශාල විභවයක් අපේ රට තුල පැන නැගී තිබෙනවා. අපි දන්න ලෝකයේ හැම රටක්ම මුහුණ දුන්නු ප්‍රධාන ප්‍රශ්නේ තමයි නාගරික ජනාවාසකරණ. ලෝකයේ එක යුගයකදී සෑම රාජ්‍යකම ග්‍රාමීය ජනය ගම් මැත්තරලා නගරයට කේන්ද්‍රගත වුණා. නිව්යෝර්ක් ගත්තත්, දිල්ලි ගත්තත්, චීනයේ සැන්හයි ගත්තත් මේ විපතට මුහුණ දුන්නා. චීනයේ සැන්හයි කලාපය කියලා කියන වර්ග කිලෝමීටර 8000කට ආසන්න ප්‍රමාණයක්. අපේ භූමියෙන් 10න් එකකට කිට්ටුයි. හැබැයි ජනගහන මිලියන 24ක් ඉන්නවා. අපේ භූමියෙන් 10න් එකක ජනගහනයේ සේන්දු වෙලා තිබෙනවා මිලියන 24ක්. එයි ගම්මත්තල මිනිස්සු නගරයට කේන්ද්‍රගත වුණා. හැබැයි ඒ අවාසනාවන්ත නාගරික ජනාවාසකරණයට ලංකාව මුහුණ දුන්නේ නැහැ. අද අපේ ජනතාවගෙන් බහුතර ජනතාවක් ජීවත් වෙන්නේ ගමේ. ඔවුන් ගමෙන් තමගේ සංස්කෘතියෙන් තමගේ බැඳීම් තමගේ පසුබිම අත්තරලා
නගරයට කේන්ද්‍ර වෙන්නේ ස්වාමියා බිරිඳගෙන් වෙනවා හා ශෝක බරිතව. ඒක ඇත්ත කතාව. මා දැක්ක මේ ළඟදී පොළොන්නරුවේ ගිරිතලේ වැව්පාහුල බෝඩ් එකක් දාලා තියෙනවා, නිවාස විකිණීම සඳහා බෝඩ් එකක් දාලා තියෙනවා, කොළඹින් ගෙයක් අරන් දාමු කියලා. පොළොන්නරුවයට කියන්නේ ඇගිල්ලා කොළඹ පදිංචිට යන් කියලා. කොළඹින් ගෙයක් අරන් දාමු. එහෙමනම් අපේ ශක්්‍යතාවය, අපේ විභවය අපිට ඉතාමත් හොඳ අවස්ථාවක් තිබෙනවා මේ ජනතාව ගම තුල තබලා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න. ඒ වෙනුවෙන් අපි මේ ආර්ථික ප්‍රතිසංවිධානය ලක් කරනවා. ඊළඟ අපේ සමාජයේ ඇති වී තිබෙන ඛේද වාචකය සියදිවි හානි කර ගැනීමෙන් අපි ලෝකයේ 4 වෙනි ස්ථානයේ රාජ්‍ය බවට පත් වී තිබෙනවා. 2017 වසරේ විතරක් සියදිවි හානි කර ගැනීම 3363ක් කියලා වාර්තා වී තිබෙනවා. 3363ක් සියදිවි හානි කරගෙන තිබෙනවා 2017 වසරේ. වාහන අනතුරු අපේ රටේ 2015 වසරේ 38107ක් සිදු වී තිබෙනවා. රුපියල් 25000ට වඩා වැඩි මංකොල්ලකයන් 2017 වසරේ 4000ක් සිදු වී තිබෙනවා. අවුරුදු 20ට වඩා අඩු දරුවන් 1300 ගණනක් කවර ආකාරයේ හෝ ලිංගික අපහරණයකට මුහුණ දී තිබෙනවා. කුමක්ද අප ඉදිරියේ තිබෙන රාජ්‍ය? යන් කවරක්වත් නෙවෙයි. සෑම පන්නේම අනතුරකට මුහුණ දීමට සූදානම් විය හැකි භයානක ලෙස ජීවත් වීමේ අයිතිය අපිට ලැබී තිබෙනවා. කවර පන්නේ අනතුරකටත් මුහුණ දීමට සූදානම් විය යුතු භයානක පන්නේ ජීවිතයක් අපේ රටේ පුරවැසියන්ට ලැබී තිබෙනවා. ඒ වෙනස් කළ යුතු නැද්ද? ඒ නිසා මේ සමාජ ජීවිතයේ පුළුල් පරිවර්තනයක අවශ්‍යතාවය අපිට තිබෙනවා. මේ පාලනය කවර පාලනයක්ද? මේ පාලනයට පත්වන්නන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ගොඩනගා තිබෙන පාලනය. ඒ කිසිසේත්ම ජනතාවගේ උවමනාවන් සමග ගැට ගැහුණු පාලනයක් නොවේ. එනිසා අප නව පාලනයක් ගොඩනැගිය යුතු තිබෙනවා. කවරාකාරී පාලනයක්? පොදු ජනතාවගේ උවමනාවන්, පොදු ජනතාවගේ අභිලාෂයන් සර්ව සම්පූර්ණ ලෙසම සමපාත වෙන පාලනයක් මේ රටේ ගොඩනැගිය යුතු තිබෙනවා. අද තිබෙන පාලනය කුමක්ද? අද තිබෙන පාලනය පාලකයාගේ සුඛ විහරණය සහ ඔවුන්ගේ උවමනාව විසින් ගොඩනගා තිබෙන පාලනය. ඒ නිසා මේ පාලනය යලි අපි ප්‍රතිසංවිධානය කළ යුතුයි. පොදු ජනයාගේ අභිප්‍රායන් සහ අභිලාෂයන් සර්ව ප්‍රකාරයෙන් සමපාත වෙන පාලනයක් අපි මේ රටේ ගොඩනගිය යුතු තිබෙනවා. මේ වියකී යමින් තිබෙන්නේ පුද්ගලයන්ගේ තනි හාස්කම් වලට අයිති වී තිබූ යුගය. ඒ අවසන් වෙමින් තිබෙන යුගයක්. අපි ගොඩනගිය යුතු වන්නේ පොදු ජනයාගේ සහභාගීත්වයෙන් පාලනය ඇති කරන යුගයක්. එනිසා මේ පාලනය අපි යලි ප්‍රතිසංවිධානයට ලක් කළ යුතු තිබෙනවා. ඒ වගේම ආර්ථිකයේ ඉහළ මාලී ඇති වී තිබෙන දැවැන්ත ගැටලු ගණනාවකට අපි මුහුණ දී තිබෙනවා. අපේ ආනයන අපනයන වලද පොලේ පරතරය අපිට වාර්ෂික පිටරටින් බහඬ ආනයන කිරීම සඳහා ඩොලර් මිලියන 2000ක් වැය වෙනවා. වාර්ෂික පිටරටක් බහඬ අපනයන කොට ලැබෙන්නේ ඩොලර් මිලියන 1000ක් වගේ කුඩා ප්‍රමාණයක්. 100ක වෙළඳ පරතරයක් තියෙන රාජ්‍ය. අපේ ආනයන විදම ඩොලර් බිලියන 20යි, අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. මිත්‍රි 10 සම්පූර්ණ කර ගැනීමේ අභියෝගයක් ආර්ථික ඉහළ මාලයේ අපි සතුව තිබෙනවා. එහිදී විශේෂයෙන්ම මේ ඩොලර් බිලියන 20 අඩු කර ගැනීම සඳහා අපිට තියෙන උපාය මාර්ගය කවරෙක්ද? ඒක අපේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව සකස් කළ යුතු තිබෙනවා. ඒ වගේම මේ ඩොලර් බිලියන 10
ඉහළ දක්වා ගැනීම සඳහා අපිට තිබෙන ආර්ථික සැලසුම කුමක්ද? ඒ අපේ ආර්ථික කමිටුව සැලසුම් කළ යුතු තිබෙනවා. අපි විශ්වාස කරනවා සාම්ප්‍රදායික වහඬ අපනයනේ මිදීමේ අභියෝගයකට අපි මුහුණ දී තිබෙනවා. මොකද ලෝකේ භාණ්ඩ වෙළඳපොළ ඉතා වේගෙන් වර්ධනය වී තිබෙනවා. තව දුරටත් භාණ්ඩයක් අවශ්‍යතාවය මත පමණක් මිලදී ගැනීමේ සාධකය අත්තර තබා තිබෙනවා. භාණ්ඩ විසින් ගොඩනගා තිබෙන අනෙකුත් සාධක විසින් ජාත්‍යන්තර වෙළඳපොලේ භාණ්ඩ අත්පත් කර ගැනීමේ ඉඩ අපිට ඉතා වේගයෙන් එරිමි යනවා. ඒ වගේම අපේ රාජ්‍ය ඉතා දැවැන්ත සම්පත් වලින් අනුන රාජ්‍යයක් නෙවෙයි. අපි ඒකත් තේරුම් ගත යුතු තිබෙනවා. අපිට විශාල වෙළඳ සම්පත් නැහැ. අපිට ගෑස්, තෙල්, රත්තරන් නිදි, ගල් අඟුරු නිදි, යපස් නිදි වැනි දැවැන්ත වෙළඳ සම්පත් හීන රාජ්‍යයක්. අපිට කුඩා ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. අපිට භූමිය ගත්තොත් වර්ග කිලෝමීටර් 5610ක් ඇතුලේ මිලියන 20කට අධික ජනතාවක් ජීවත් වෙන රාජ්‍යයක් තිබෙනවා. වර්ග කිලෝමීටරයක 343 දෙනෙක් ජීවත් වෙනවා. අධික ජනගණත්වයක් තියෙන රාජ්‍යයක්. ඒ අපේ ආර්ථික සංවර්ධනයේදී අපිට අවාසිතාගත කොන්දේසි වගේම අපිට වාසාගත කොන්දේසි රසක් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ පිහිටීම. මේ ඉතාමත් වැදගත් ස්ථානයක අපේ රට පිහිටා තිබෙනවා. ඒ නිසා තමයි කොළඹ වරාය ලෝකේ වරායවල් අතර 26 වෙනි ස්ථානයේ හොබවන්නේ. ඒ නිසා තමයි භාණ්ඩ වමාරුවේදී ලංකාව ලෝකේ රටවල් අතර 12 වෙනි ස්ථානයේ හොබවන්නේ. අපි මහා දැවැන්ත නිෂ්පාදනය කරන රාජ්‍යයක් නෙවෙයි. අපි මහා දැවැන්ත අපනයනයෙන් ආනයනය කරන රාජ්‍යයක් නෙවෙයි. හැබැයි ලෝකේ රාජ්‍යයන් අතර භාණ්ඩ වමාරුවේදී අපි 12 වෙනි ස්ථානයේ උසුලනවා. ඒ අපේ රටේ පිහිටීම. ඒ අතිශය වැදගත් පිහිටීමක අපේ රට පිහිටා තිබෙනවා. දෙක, අපේ රටේ මානව සම්පත. මානව සම්පත ඉතා වේගෙන් ඉතා හොඳින් මුවහත් කොට දියුණු කළ හැකි මානව සම්පතක් අපි සතු තිබෙනවා. එනිසා අපේ තිබෙන ශක්්‍යතාවය ආර්ථික වර්ධනයේදී අපිට තිබෙන විභවය ඉතා හොඳින් ප්‍රතිසංවිධානය කොට ඉතාමත් දියුණු ආර්ථික සැලැස්මකට අපි ආ යුතු තිබෙනවා. කුමක් වෙනුවෙන්? ආර්ථික සංවර්ධන අපේ පරමාර්ථය නෙවෙයි. හැබැයි අපේ පරමාර්ථ කරා ළඟාවීමේ මාර්ගය ආර්ථික වර්ධනය. ළඟා කර යුතුයි. ඉන් තොරව අපේ පරමාර්ථයන් සංස්කෘතික මිනිහෙක්, නිදහස් මිනිහෙක්, අධ්‍යයන සහිත මිනිහෙක්, රසවින්දනයන් සහිත මිනිහෙක්, උසස් සංස්කෘතියක් සහිත සමාජයක් අපිට ගොඩනැගීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා අපේ පරමාර්ථය ආර්ථික සංවර්ධනය නොවුනාට අපේ පරමාර්ථයන් කරා ළඟා වෙන මාවත ආර්ථික සංවර්ධනයත් එක්ක ගැට ගැසී තිබෙනවා. එනිසා ඒ සඳහා වූ ප්‍රතිපත්ති සමුදායක් සකස් කිරීමේ අභියෝගය අපි සතුව තිබෙනවා. ඒ වගේම අපේ රටේ විශේෂම වර්ධන වෙමින් තිබෙන නව ශේෂ්ත්‍රයක් හැටියට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය අපි හඳුනාගත යුතු තිබෙනවා. මම දැක්කා කණ්ඩායම විසින් අපි ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් තිබෙනවා අපේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන 5කට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය ගෙනා හැකි කියන උපකල්පනයකට දැවිලා තිබෙනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් අපේ රටේ තොරතුරු තාක්ෂණය ගොඩනගන්න ඕන. ගොඩනැගිය හැකි. ඒ සඳහා මානව සම්පත පුහුණු කරන එක, මානව සම්පත දැනුම ගෙන යන එක අපේ කාර්යභාරයක් සහ වගකීමක් බවට අපි පත් කරගත යුතු තිබෙනවා. ඒ වගේම අද අපේ රටේ ජනප්‍රියතම දේශපාලනය ජාතිවාදී බවට පත් වී තිබෙනවා. මුස්ලිම් ජනයා තුළ ජනප්‍රිය දේශපාලනය මුස්ලිම් ජාතිවාදී. දෙමළ ජනතාව තුළ ජනප්‍රිය දේශපාලනය දෙමළ ජාතිවාදී. සිංහල ජනතාව තුළ ජනප්‍රියම දේශපාලනය සිංහල ජාතිවාදී දේශපාලනය. ඒක ටිකක් ඈතට ගිහිල්ලා සිංහල ජාතිවාදී චණ්ඩියෙක් ඉල්ලනවා අපේ රටේ දේශපාලනය. ඒක තමයි අපේ රටේ දේශපාලනය. හැබැයි
එයින් අපේ රටට අත්කරගත හැකි ප්‍රතිලාභය කවරේද? තවත් අසමගි වූ රාජ්‍ය, තවත් එකිනෙකා අතර එනකොටා ගන්නා ලද රාජ්‍ය, තවත් එකිනෙකා අතර සතුරුභාවයෙන්, සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන රාජ්‍යකට කුමක්ද තිබෙන ඉදිරි ගමන? එනිසා අප හමුවේ තිබෙන අභියෝගාත්මකම කාර්යභාරය තමයි මේ ජාතික සමගිය ගොඩනගන්නේ කෙසේද? එක් ජන කොට්ටාසයන්ගේ සංස්කෘතිය අනන්‍යතාවේ, භාෂාවේ අනන්‍යතාවේ, ජාතිකත්වයේ සෝන්ගේ අනන්‍යතාවේ ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතිය නිර්මාණය කිරීමේ අභියෝගය අපි සතුව තිබෙනවා. මා කියන්නේ නෑ එය බුදු ප්‍රකාශ වලින්, වගන්ති වලින්, වැකි වලින්, වේදිකාවේ කරන කතාවකින් පමණක් ගොඩ හැකිනක්ක් නොවේ. ප්‍රායෝගිකව සෑම පුරවැසියෙකුගේම සංස්කෘතියට ගරු කරන, සෑම පුරවැසියෙකුගේ අනන්‍යතාවය පිළිගන්න, අනන්‍යතාවයට ගරු කරන මේට වඩා උසස් මනසක් සහිත මිනිසෙක් අපි මේ රටේ නිර්මාණය කළ යුතු තිබෙනවා. ඒ නිර්මාණය කිරීමකින් තොරව ජාතික සමගියේ ජයග්‍රහණයට අත්පත් කරගත හැකි වේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රටේ ඉතාමත් වැදගත් ජාතික සමගිය දිශාවට අපේ රට පරිවර්තනය කරන්නේ කොහොමද කියන සාධකයේ පිළිබඳ අපි සැලකිලිමත් කළ යුතු තිබෙනවා. අපිට හරියට පැහැදිලි. නූතන මිනිසාගේ ජීවිතය අතිශය සංකීර්ණ වී තිබෙනවා. සමාජයක් ලෙස ගත්තත් අතිශය සංකීර්ණ සමාජයක අපි ජීවත් වෙමින් තිබෙනවා. හැබැයි ඒ මිනිසාගේ ওই සමාජීය අවශ්‍යතාවය කිසිසේත්ම මේ දේශපාලන සමාජ ආර්ථික දෙහයට ඉටු කිරීමට නොහැකි බව දිනෙන් දින අපි වෙත ඔප්පු කොටමින් තිබෙනවා. ඔප්පු කොට තිබෙනවා. එනිසා මේ මිනිසාගෙත් මේ සමාජයේ සංකීර්ණ වූ අවශ්‍යතාවය පරිපූර්ණ කිරීම වෙනුවෙන් අපේ රටේ ආර්ථිකය විප්ලවීය ලෙස පරිවර්තනයකට භාජනය කළ යුතුයි. මේ කඩා වැටුණු, ගොරහැඬි, පැරණි, යල් පැනපු ආර්ථික ක්‍රමවේදයට අපේ රට කිසිදු ප්‍රතිලාභයක් අත්පත් කර දෙන්න බැරි බව හරි පැහැදිලියි. ඒ වගේම අපේ මේ සමාජය විප්ලවීය ලෙස පරිවර්තනයකට භාජනය කළ යුතුයි. මේ සමාජයට මේ ආකාරයෙන් රටේ ඉදිරි අනාගතය පිළිබඳ ස්ථාවරත්වයක් ගොඩනැගිය හැකිද? මේ කඩාවැටුණු සමාජයට, එකිනෙකා අතර එනකොට ගන්න සමාජයට, ලාභ අපේක්ෂාවෙන් තමන්ගේ සියල්ල අයිස් වතුරේ ගිල්ලා මරා දමට සූදානම් වී තිබෙන සමාජයකට ඔබ හිතනවාද ජයග්‍රහණ අත්පත් කරගත හැකි වේවි කියලා? ඒ නිසා මේ සමාජීය අධ්‍යාත්මයේ විප්ලවීය ලෙස පරිවර්තනයට භාජනය කිරීමෙන් තොරව අපේ රට අනාගතයක් නැහැ. මේ දේශපාලනේ ඔබ හිතනවද මේ දේශපාලනයට අනාගතයක් පවතීවි කියලා? වර්තමානයේ ජයග්‍රහණ ලබා තිබෙන දේශපාලනයට කවර දේශපාලනයද? වංචාව, දූෂණය ඊවා ගිය රාජ්‍ය ආයතන තමන්ගේ පුද්ගලික වතු පිට ඉඩකඩන ලෙස හසුරුවන යාලංක ආයතනය ගත්තොත් ඒක අවුරුදු 5කට ඇමතිගේ බූදලයක්. එයා ලංකාභාර ඇමතිගේ. LRC එක ගත්තොත් LRC එක ඉඩම් ටික බලයට පත්වන ඇමතියාගේ අවුරුදු 5ක බූදලයක්. සියලු රාජ්‍ය සම්පත් දීපල තමන්ගේ පෞද්ගලික බූදල ලෙස සලකා කටයුතු කර දේශපාලනය. කොතනින්ද මේක කෙලවර වෙන්නේ? කොතනින්ද කෙලවර වෙන්නේ? වංචා දූෂණයද හම්බ වෙන්නේ ගමේ පාරේ බොරුළු දානකොට නෙවෙයි. ඒක හම්බ වෙන මහා මන්දිරවල. මහා මන්දිරවල අපිට ඒකට මුණ ගැසෙමින් තිබෙනවා. පසුගියදා කප්පන් සිද්ධියකට අහුණා කවුද? ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි. මොකද කප්පම දුන්නේ මොකටද? මේ කන්තලේ සීනි සමාගමේ යකඩ ටික දෙන්නම් කියලා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියට යකඩ වෙන්න පුළුවන් බලය කොහෙද තියෙන්නේ? එහෙනම් කෝටි දෙකක් පගා දුන්නේ දීපු කෙනා ගන්න පුළුවන් බව යකඩ. එහෙනම් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා බෝකර්. ජනාධිපති මණ්ඩලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා බෝකර් හැටියට යවන්න පුළුවන් කාටද? ජනාධිපතිට විතරයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා බෝකර් හැටියට යවන්න පුළුවන් වෙන කෙනෙකුට? ජනාධිපතිට විතරයි.
බැඳුම් කරේ ගනුදෙනු කොතරද වෙන්නේ? අරලියගහ මන්දිරය ඇතුලේ සාකච්ඡා තියෙනවා. එනිසා රජගෙවල් ඊහවා ගොස් තිබෙන මේ වංචා දූෂණය. එනිසා මේ දේශපාලනය ඉදිරියට ගමන් කිරීමෙන් අපේ රට අනාගතයක් ඇති වේවි කියලා විශ්වාස කරනවා. එනිසා මේ දේශපාලනය විප්ලවීය ලෙස පරිවර්තනයකට භාජනය කිරීම සඳහා අපි හැමදෙනාම ඉදිරියට ආ යුතුයි කියලා අපි කල්පනා කරනවා. අපිට ආඩම්බරයක් තියෙනවා. මේ මඩ ගොහරුවක් බවට පත් වී තිබෙන දේශපාලන පොරපිටියේ අපි අපේ අනන්‍යතාවයත් අපේ යුක්ති සහගතභාවයත් අපේ සාධාරණත්වයත් රැක ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ අපි සමත් වී තිබෙනවා. මේක මඩ ගොහරුවක් වී තිබෙන සමාජය දේශපාලන මේ එක්රැස් වී තියෙන කණ්ඩායම් මේ කිසිවෙකුට මේ සමාජය තුළේ හෝ අසරණභාවයට අහිමි වීමකට ලක් විය හැකි කණ්ඩායම්ම නොවේ ආර්ථිකම වශයෙන්. වඩා වැඩි දේවල් මේ සමාජය තුළ තඹාගෙන යා හැකි සමාජ කණ්ඩායම් ඉන්නේ. හැබැයි ඒ බලවේගයේ එක්රැස් වී තිබෙන කුමක් වෙනුවෙන්ද? මා යටකී මේ අසරණභාවයට පත් වී තිබෙන රාජ්‍ය සහ අසරණභාවයට පත් වී තිබෙන ජනතාව එයින් මුදවා ගැනීමේ අභිලාෂයක් අපි සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ රට දේශපාලනික විප්ලවයක් අවශ්‍ය වී තිබෙනවා. ආර්ථික, දේශපාලන, අධ්‍යාත්මික, සමාජීය විප්ලවයකින් තොරව මේ සමාජයේ ඉදිරි ගමනක් නැති බව දැන් සතුටක්සේ අපි ඉදිරියේ පෙන්눔 කරමින් තිබෙනවා. එසේනම් අපට හිමි වී තිබෙන කාර්යභාරය කුමක්? උතුරේ දකුණේ පොදු ජනතාව විශේෂම තරුණ පරම්පරාව යුගයේ පරම්පරා කීපයක් ගේ ලේවලින් මේ මහ පොළොව තෙත් කොට තිබෙනවා. මේ මහ පොළොව තෙත් වී තිබෙන්නේ ඔවුන්ගේ රුධිරේ. ඒ තෙත් වූ මහ පොළොවේ අපි සරුවැස්සන්න නෙලීමටවත් උත්සාහ කරන්නේ නැත්නම් මොකක්ද අපිට ඇති වෙන ඵලය? එනිසා මේ ලේවලින් තෙත් වී තිබෙන පොළොව අපේ දැනුමින්, අපේ ශ්‍රමයෙන්, අපේ දායකත්වයෙන්, අපේ කැපකිරීමෙන්, අපේ පරිත්‍යාගයෙන් මේ සස්ත්‍රීක භාවයට පත් කළ හැකි, පත් කළ යුතුයි. පොළොව එමත අපි යුගයේ අතිශය අමානුෂික මිනිස්සු වන බවට ඉතිහාසයේ ලියවෙන එක වළක්වන්න බෑ. ලේවලින් තෙත් වූ පොළව අපේ ශ්‍රමය, අපේ දැනුම, අපේ කාලය, අපේ කැපකිරීම පරිත්‍යාගයෙන් අර ගොඩනගන්න අපි සමත් වන්නේ නැත්නම්. නිසා අපි ඉදිරියේ විශාල අභියෝගයක් තිබෙනවා. සරල නැහැ. දේශපාලනයේ පෙළ ගැසීම අපිට ඉතා හොඳින් තේරුම් යමින් තිබෙනවා. ලෝකයේ හැම තැනකම ඇතිවන අරාජිකත්වයන් විසින් ඒකාධිපතින් ඉල්ලා සිටිනවා. හැබැයි ඒකාධිපති ගොඩනගපු රාජ්‍යයක් ලෝකේ කොහෙවත් නැහැ. අප්‍රිකානු මහද්වීපයේ රටවල් 53න් රටවල් 35ක්ම ඒකාධිපතිත්ව පාලනය. එහෙනම් අද සාර්ථකම් පාලනයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ අප්‍රිකාවේ. ඒකාධිපතිත්වයේ ලෝකේ පුරාම අත්දැකීම් එක්කොට තිබෙන්නේ විනාශය. ඒකාධිපතිත්ව ඉල්ලා සිටින අන් කවරක්වත් නෙවෙයි මේ අරාජිකත්වයට පත් වී තිබෙන රාජ්‍ය විනාශය කරා කැඳවාගෙන යන. එය පමණයි ඒකාධිපතිත්වයට කළ හැකි වන්නේ. ඒ වෙනුවට ජනතාවගේ පොදු අභිලාෂයන් සර්ව ප්‍රකාරයෙන්ම සමපාත වෙන පාලනයක් අපි ගොඩනගන්න ඕන. ඒ පාලනය ගොඩනැගීමේ අපි විශාල කාර්යභාරයක් අපි වෙත පැවරී තිබෙනවා. අපි හිතනවා මේ එක්රැස් වී සිටින අපේ පිරිස දහස් ගණනක් වුණාට මිලියන ගණන් ජනතාව ඉන්නේ එළියේ. ඔවුන් මේ හඬට ඇහුම්කන් දෙන්න ඉතාමත් අඩුවෙන්. ඇහුම්කන් දුන්නා තේරුම් යන්න ඉතාමත් අඩුවෙන්. එනිසා එම මිලියන දසලක්ෂ ගණන් වූ පතුලේ ඉන්න ජනතාව වෙත මේ පණිවිඩය ගෙන යන්නේ කෙසේද? එය අපි හමුවේ තිබෙන අභියෝග. අපි
ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා කපිටු කීපයක් සකස් කරා. ශේෂ්ත්‍ර කීපයක් ආවරණය වෙන්න. මේ මාස 6 මේ ප්‍රතිපත්තීන් සමහර ඉදිරිපත් කරපුවා අතර යම් යම් පරස්පරතා ගැටුම් තියෙන්න පුළුවන්. ගැටුම තමයි ඉස්සරහට ගෙන යන්නේ. අපි ඒකට එකඟයි. ඒවා පිළිබඳව පුළුල් සංවාදයක් අපි ගොඩනැගිය යුතුයි. මේ මාස 6 ජනවාරි මාසයේදී අපි මේ රට ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරිපත් වීමට සූදානම් විය යුතුයි. වැඩපිළිවෙල පමණක් නෙවෙයි. මේ රටට විශ්වාසයක් ගොඩනගන්න ඕන. ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නැග හැකි බලවේගය කවුද කියලා. කවුද බලවේගී? කවුද බලවේගී මේ වැඩපිළිවෙල ක්‍රියාවට? මේ වේදිකාවේ සංකේතාත්මක ඔබට පෙන්눔 කර තිබෙන්නේ ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන සමාජ බලවේගය මත තබා ගන්න. කවුද ආර්ථිකයට වග කිය යුතු වන්නේ? කවුද අධ්‍යාපනයට වග කියන්නේ? කවුද සංස්කෘතික ශාස්ත්‍රයේ ප්‍රවාදනට වග කියන්නේ? ඒ නියමුවන්ගේ සංකේතයක් තමයි මේ වේදිකාවේ පෙන්වලා තිබෙන්නේ. මේ ගොඩනැගීමේ බලවේගය පක්ෂයක් ලෙස ගත්තොත් අප පමණක් නොවේ, අපි සියලු දෙනා එකතු බලවේගය. විශේෂයෙන් ගත්තොත් අපිට පැවරී තිබෙන්නේ දේශපාලන පරිපාලන කාර්යභාරය. අපි කැමැති දේශපාලන පරිපාලන කාර්යභාරය ඉතා හොඳින් ඒ පාලනයේදී ඉටු කරන්න. හැබැයි ඔබට පැවරී තිබෙනවා ඉලක්ක සහගතව මේ රාජ්‍යයේ ප්‍රතිඵල ලබා ගැනීමේ දිශාවට මෙහෙවන්න. මේ තමයි බලවේගය. ඒ වගේම වැඩපිළිවෙලක් ඕන. ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නැගී බලවේගයක් හදන්න ඕන. ඊළඟට ගොඩනැගෙන පාලනය ජනතාවාදී පාලනයක් බවට පත් කරන්න ඕන. ඒ වගේම මේ රට රකින්න පුළුවන් පාලනයක් වෙන්න ඕන. මොකද රට රකින්නයි කියලා කියන්නේ? විජය කලාට එරෙහිව දකුණ සන්නද්ධ කිරීමද? රට රකින්න. උතුරට එරෙහිව දකුණ පෙළ ගැස්වීමද? මුස්ලිම් මිනිහාට එරෙහිව දෙමළ සිංහල මිනිහා පෙළ ගැස්වීමද? අද දේශප්‍රේමීත්වය ඉතාමත් පටු කෝවකට තල්ලුකට දමා තිබෙනවා. උතුරට එරෙහිව දකුණ, මුස්ලිම් කෙනාට එරෙහිව සිංහල කෙනා. එතනද අපේ අරගලයේ තිබෙන්නේ නෑ. රටක් හැටියට අපි ආර්ථික වශයෙන් ඉතාමත් පරාදීන භාවයට පත් වී තිබෙනවා. රාජ්‍යයට පුළුවන්කම ලැබී තිබෙනවා. අපේ රටේ නායකයන් සල්ලි වලට මිලදී ගන්න. මොන නායකයෝ? දැන් වාර්තාවල සඳහන් වී තිබෙනවා හිටපු ජනාධිපතිවරයා $7.6කට චීන සමාගම් විසින් මිලදී ගත්තා කියලා. ඔහු ප්‍රතික්ෂේප කරලා නැහැ. වෙන වෙන ඒවා කියවනවා. ඔහුට ප්‍රතික්ෂේප කරන්න බෑ. එළබෙන සතියේ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙනවා. ඒ විවාදයේදී චෙක්පත් අංක මාරු කරපු බැංකු මාරු කරන්න ගියපු කෙනත් එක්ක මේ කටයුතු එළිදරව් කරන්න අපි ලෑස්ති. මතක තබා ගන්න. කොයිද ස්වාධීනත්වය තිබෙන්නේ? විදේශීය සමාගමකට පුළුවන් නම් ඒ රටේ නායකයා මිලදී ගන්න. කවර ස්වාධීනත්වයද අපිට? චීන සමාගමක් හම්බන්තොට වරාය ආරම්භ කරනවා. හම්බන්තොට වරාය අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නෙවෙයි. හම්බන්තොට වරාය අපේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් හැටියට තිබුණා මේ විදිහට. හම්බන්තොට වරායට යෝජනාවක් තිබුණා පහසුකම් සැපයීමේ වරායක් හැටියට සංවර්ධනය කරන්න. මොකද මේ ආසන්නයේ සේදමාවත වැටී තිබෙනවා. නැව් 200කට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඒකට සේවාවන් සැපීමේ මධ්‍යස්ථානයක් හැටියට තමයි හම්බන්තොට වරාය පළමු යෝජනාව චන්ද්‍රිකා කුමාරතුංග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු. හැබැයි හම්බන්තොට වරාය බඩු බාන බඩු පටවන වරායක් බවට පත්ුනේ කුමක් නිසාද? ඒ අපේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නෙවෙයි, ඒ චීන ආර්ථික උපාය මාර්ගයේ කොටසක්. ඒක එහෙමයි යන්නේ. හැබැයි චීන අපිට ණයක් දෙනවා වරාය හදන්න, ණය දෙනකොටම දන්නවා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලංකා රජයට ණයක් දෙනවා වරායක් හදන්න කියලා. වරාය හදන්න දෙනකොටම චීනේ ඔළුවේ තියෙනවා ඔය වරාය අපිට ගන්න පුළුවන් කියලා. ආර්ථික වශයෙන් ස්වාධීන, ආර්ථික වශයෙන් පරාදීන වෙච්ච රාජ්‍ය රටේ ජාතික සම්පත් තමන්ට ඕන විදිය රටේ ජාතික වමනාවන් හසුරුවන වෙනුවට බහුජාතික සමාගම්ගේ වමනාවන් වෙනුවෙන් හසුරුවන රාජ්‍ය ලෝකයේ ආර්ථිකය වෙළඳ කිවිසුම්
අපිට අවශ්‍ය විදිහට ගොඩනගෙන වෙළඳ කිවිසුම් වෙනුවට එම බහුජාතික සමාගම්වල වමනාවන් වෙනුවෙන් ගොඩනගෙන වෙළඳ කිවිසුම් බදු පනත් ලාංකීය බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ බදු පනත් වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වට්ටෝරුව වෙනුවෙන් හදන බදු පනත් මහ බැංකුව අධිපතිවරයාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ සම්මත වෙන්න පෙර දැම්මට පස්සේ මහ බැංකුව අධිපතිවරයා නිවේදනයක් නිකුත් කරලා කිව්වා දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටටපත් වී තිබෙනවා. ඒ අනුව දෙවෙනි ණය වාරිකය අපිට නිදහස් කරන්න එකඟ වුණා කියනවා. එන දේශීය ආදායම් පනතෙන් මේ රටේ කවර පුරවැසියන් මේ බදු පනතෙන් අසුතටපත් වුණත් සතුටටපත් වී තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ සතුටේ ප්‍රමාණය කොච්චරද කියනවා නම් දෙවෙනි ණය වාරික මුදලත් අපිට නිදහස් කරන්න එකඟ වුණාලු. ආර්ථික වශයෙන් පරාදීන වෙච්ච රාජ්‍යයකට දේශපාලන වශයෙන් පරාදීන වෙච්ච රාජ්‍යයකට කොතනද තිබෙන්නේ නිදහස? ඒ නිසා නව නිදහස පිළිබඳ අරගලයක් අපිට ඉතුරු වී තිබෙනවා. ඒ සඳහා වූ බලවේගයක් අපි ගොඩනැගී යුතුයි. මේ ව්‍යාජ දේශප්‍රේමීත්වය උතුරට එරෙහිව දකුණ කරලි ගස්වන දේශප්‍රේමීත්වය මුස්ලිම් මිනිහාට එරෙහිව සිංහල මිනිහා කරලි ගස්වන දේශප්‍රේමීත්වය දෙමළ මිනිහාට එරෙහිව සිංහල මිනිහා උසු ගස්වන දේශප්‍රේමීත්වය ඒ දේශප්‍රේමීත්වය නෙවෙයි මතක තබා ගන්න. ඒ නිසා යලි අපේ රට ආර්ථිකයේ දේශපාලනයේ සංස්කෘතියේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් දියත් කළ යුතු තිබෙනවා. ඒ නිසා අපි හමුවේ සුවිශේෂී කාර්යභාරයන් රැසක් අපි ඉදිරිපිට තිබෙනවා. අපි විශ්වාස කරනවා එම කාර්යභාරයන් ජයග්‍රහණය කිරීම සඳහා අපිට වැඩපිළිවෙලක් ඕන. ඒ වැඩපිළිවෙල ක්‍රියාවට්ටමේ බලවේගයක් ඕන. ඒ බලවේගය පාලන බලයක් පත් කරගත්ත හැකි මහ ජනතාවක් ඕන. ඒ නිසා අපි මේ ආකාර තුනේම වැඩ කටයුතු කරන්න ලෑස්ති. අපි වැඩපිළිවෙල හදමු. ක්‍රියාවට නගන්න පුළුවන් බලවේගය හදමු. ක්‍රියාවට නැගී හැකි පාලනයක් ගෙන ඒම වෙනුවෙන් මහ ජනතාවක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න, මැදිහත් වෙන්න, පෙරට එන්න කියලා ආරාධනා කරමි. මම අවසන් කරනවා. බොහොම ස්තුතියි හැම දිනාටම